නැවතත් ආදරණීය ජීවිතයත් එක්ක එකතු වෙන්නේ තවත් විශේෂාංගයක් ඔබ වෙත ගෙන එන්න. ඔබට විශේෂයෙන්ම මේ විශේෂාංගය තුලින් යම් පණිවිඩයක් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි කුඩා කාලේ ඉඳන් අපේ ජීවිතේට කොච්චර ආදරයක් රැකවරණයක් ලැබෙනවද? දෙමව්පියන්ගෙන් නෑද හිත මිත්‍රාදීන්ගෙන් බොහෝ පිරිසකගෙන් අපේ ජීවිතයට රැකවරණය ආදරය සෙනෙහස ඒ විතරක් නෙමෙයි අපි ගැන සොයා බැලීම් මේ ආදී කරුණු කාරණා බොහෝමයක් අපේ ජීවිතය තුළ සිද්ධ වෙනවනේ. හැබැයි කුඩා කාලේ පටන්ම මේ වගේ ආදරය සෙනෙහස රැකවරණය අහිමි වුණ පුංචි දරුදරියන් පිරිසකුත් අපේ රටේ ඉන්නවා. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්නේ පුංචි පැටව ගැන. අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ SOS ළමා ගම්මානේ 40 වෙනි සැමරුම පිළිබඳව. මේ පිළිබඳව කතා බහ කරන්න අපිත් එක්ක එකතු වෙනවා SOS ළමා ගම්මානේ ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරේ මහත්මයා. අයබෝන් සුබෝදෑසනක් ඔබතුමාට. අයබෝන් සුබෝදෑසනක්. ඒ වගේම තමයි ඔබ අප ඉතාමත් හොඳින් හඳුනන බොහොම ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔබ ඉතාමත් හොඳින් දන්නවා මේ කවුද කියලා. ඒ තමයි රොෂාන් මහානාම මහත්මයා SOS ළමා ගම්මානේ සන්නාමතානාපති විදිහට එතුමන් කටයුතු කරන අයබෝන් සුබෝදෑසනක් ඔබතුමන්ට. අයබෝන් සුබෝදෑසනක් පින්දුනේ. ඔව්. ඉතින් අපි දැන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ SOS ළමා ගම්මානේ ගැන, මේ අහිංසක පුංචි දරු පැටව ගැන. අධ්‍යක්ෂකතුමනි, අපි මෙහෙම කතා කරද්දී අපි මුලින්ම මේ SOS ළමා ගම්මානේ ආරම්භය ගැන කතා කරමු. කොහොමද මේ ගම්මානේ ආරම්භ වෙන්නේ? මුලින්ම SOS ළමා ගම්මානේ ලෝකයේ බිහි වෙන්නේ 1948 දෙවෙනි ලෝක යුද්ධයට පස්සේ ඩොක්ටර් හර්මන් මයින කියන මහත්මයා විසින් තමයි ලෝකයේ පළවෙනි SOS ළමා ගම්මානේ ඕස්ට්‍රියාවේ ඉන්ස්බ්රුක් වල බිහි වෙන්නේ. ඊට පස්සේ හෙමින් සීරුව මේක විහිදිලා ලංකාවට එනවා 1981 ශ්‍රී ලංකා SOS පළවෙනි SOS ළමා ගම්මානේ පිළියන්දල අක්කර 15ක ඉඩමක රජයෙන් ඒවකට හිටපු රජයෙන් බාර දුන්න ඉඩමක් එක්ක මේ SOS ළමා ගම්මානේ පිළියන්දල බිහි වෙනවා පළවෙනි ළමා ගම්මානේ. එතන පටන් දැන් අපි අවුරුදු 40ක් තිස්සේ ගම්මාන 6ක් තියෙනවා පිළියන්දල නුවරඑළිය ගාල්ල අනුරාධපුර මොණරාගල යාපනය. ඊට අමතරව අපි සමාජීයත් වැඩ කරනවා දිස්ත්‍රික්ක 9ක. ඔව්. ඉතින් මේ ගම්මාන 6ක් ගැන කතා කරන්න ඔබතුමා මේ ගම්මාන 6ම සම්බන්ධ වෙන්නේ පිළියන්දල ප්‍රධාන කාර්යාලයේ තියෙන ඒ කාර්යාලය හරහා. පිළියන්දල ළමා ගම්මානයක් තියෙන අතර පිළියන්දල ප්‍රධාන කාර්යාලයකුත් තියෙනවා. මේ 6ටම උදව් කරන්න විතරක් නෙමෙයි මම අර මුලදී කිව්වා වගේ අපි සමාජ සත්කාර වැඩසටහනකුත් කරනවා පෞල් ශක්තිමත් කිරීමේ වැඩසටහන කියලා. ඒකෙත් ළමයි ගොඩක් ඉන්නවා පළාත් දිස්ත්‍රික්ක 9ක 10ක. ඉතින් ඒ හැමදේම ප්‍රධාන කාර්යාලයේ පිටලා තියෙන්නේ පිළියන්දල ළමා ගම්මානේ ඇතුළෙමයි වෙනම ගොඩනැගිල්ල. ඔව්. ඒ වගේම තමයි මම ඔබතුමාගෙන් දැනගන්න කැමති. දැන් අපිත් එක්ක අපි හැමෝම දන්න කියන කෙනෙක් සම්බන්ධ වෙනවනේ රොෂාන් මහානාම මහත්මයා. ඉතින් මේ වගේ කෙනෙක් මේ තනතුරට එහෙම නැත්නම් මේ SOS ගම්මානයත් එක්ක සම්බන්ධ කරගන්න හේතුව මොකක්ද සහ අදහස මොකක්ද මේ ගැන? දීර්ඝ කතාවක් ඊටම කෙටියෙන් කියනවා නම් SOS ළමා ගම්මානයට ජාත්‍යන්තරව ලැබෙන්න තිබුණ මුදල් අහිමි වී ගිය අවස්ථාවක අවුරුදු 8කට 7කට වගේ උඩදී අපිට පටන් ගන්න වුණා ලංකාවෙන්ම අපේ ළමයි බලා ගන්න මුදල් සොයන්න. ඒ අවස්ථාවේදී තමයි විශේෂයෙන්ම අපිට ඕන වුණා ඇම්බැසඩර්ස්ලා දෙන්නෙක්. ඉතින් අපි ඉස්සල්ලාම බැලුවේ ඒ වෙනකොට රොෂාන් මහානාම මහත්මයා දවස් 265කට වැඩි කාලයක් අවුරුද්දේ වැඩ කරන්නේ ජජ් කෙනෙක් හැටියට එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් පැනල් එක. ඒවෙන් විශ්‍රාම අරගෙන ආවා යා පෞල් ජීවිතයක් ගත කරන්න යාගේ පවුලත් එක්ක. ඉතින් අපි හිතුවා හොඳම අවස්ථාවක් මේක SOS පවුලටත් සම්බන්ධ කරගත්තා. මොකද එයා පවුලට ආදරේ පෞල් ජීවිතයක් ගත කරන කෙනෙක්. ඒ නිසා අපිටත් මේ වැඩේ හොඳට කරගන්න පුළුවන් කියලා. ඒ සම්බන්ධතාවයත් එක්ක තව සම්බන්ධතාව කීපෙකුත් තියෙනවා ක්‍රිකට් ක්‍රීඩාවේ. නමුත් විශේෂයෙන්ම එහෙම තමයි සම්බන්ධ වුණේ. එදා පටන් අපිත් එක්ක ඉතාම කිට්ටුවෙන් SOS ළමා ගම්මානේ දියුණුවේ තකා වැඩ කරගෙන යනවා. රොෂාන් මහත්මයා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. දැන් ඔබතුමා SOS ළමා ගම්මානේ සන්නාම තානාධිපති විදිහට කටයුතු කරනවා. මේ වගකීම ඔබතුමාට කොහොමද දැනෙන්නේ? ඉන්දුනිල් අපි ජීවිතයේ වගකීම් පැහැර අරින්න හොඳ නැහැ. අපිට හැමෝටම රටේ වැදගත් නැත්නම් පිළිගත් පුද්ගලයන් හැටියට වගකීම් බහුතරයක් තියෙනවා. මම හිතුවා මගේ ක්‍රීඩා දිවිය ඉදිරියට ගෙනියන්න පුළුවන් වුණේ මගේ ප්‍රේක්ෂකයන් නිසා කියලා. ඒ වගේම මං කුඩා කාලේ ඉඳලම මගේ දෙමාපියන්ගෙනුත් විශේෂයෙන්ම මගේ පියාගේ ආభాෂයෙන් මහජන සේවයේ නැත්නම් මහජන
සේවා කර්තව්‍යයන් වල නියැලෙන්න ඕනේ කියලා අපිට කියලා දුන්නා. මම මේක අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. මම සමහරකට ප්‍රශ්නෙන් එළියට යන්න පුළුවන්. ඉන්දුනිල් දන්නේ නැහැ. මම සාමාන්‍ය මාධ්‍ය සාකච්ඡා වලට වැඩි ඉදිරිපත් වෙන්නේ නැහැ. සියතරත්තාමේ පළමුවෙනි වතාවට මේක ප්‍රයෝජනෙට අරගෙන කියන්න ඕනේ මගේ හිතේ තියෙන දේවලුත් කීපයක්. 2004 තමයි සුනාමියකින් පස්සේ ඔක්කොම දකුණට ගියාම අපි ගියේ මගේ පියාගේ හිත මිතුරන් කීප දෙනෙකුත් සමග කලවංචි කුඩේ. ඉතින් මම මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ ශිරෝමි මාසකෝරාලෙත් හේමාස ආයතනයත් මට මේක මගේ කර්තව්‍යයන් කරන්න ආකාරයක් මට කියලා දුන්නා. ඒ කියන්නේ මම මගේ පැත්තත් පරිස්සම් වෙන අතර මගෙන් විය යුතු දේවල් ඉෂ්ට කරන්න. ඉතින් මම බැලුවා හොඳම විදිය අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් දරුවන් වෙනුවෙන් යම් දෙයක් කරන්නේ කියලා. හේමාස ආයතනයේ හේමාස අවුට්රීච් ෆවුන්ඩේෂන් එකේ සන්නාම තානාපති හැටියට අපි පෙරපාසල් 60ක් හදලා තියෙනවා රට පුරා. අපි ආබාධ දරුවන්ට සෙන්ටර් එකක් හැදුවා. ඒකේ මම බාරකාරයෙක් හැටියට වැඩ කරනවා. SOS ළමා ගම්මාන හයේම මට පුළුවන් වෙලාවට කාලය යොමු කරනවා. දැන් මම අදත් මේ වැඩසටහනට එන්න පුළුවන් තත්වයක නෙවෙයි හිටියේ. මොකද මගේ දෙවනි දියණිය මේ සිකුරාද විවාහ වෙනවා. ඒත් අපි වෙලාව හොයාගෙන අපින් විය යුතු දේ කරන්න ඕනේ. අවාසනාවකට රටේ නායකයෝ ඒ දේ කරන්නේ මම සඳහන් කරන්නත් ඕනේ මගේ සමාජ මාධ්‍ය ජාලා ඒ ඔක්කොම මට හදලා දුන්නේ හේමාස ආයතනේ. ඔබ අකමැති වුණත් මේක කරනවා කියලා. මම ඔය සමහරක් කට්ටිය පණිවිඩය වල තියෙනවා ඔබ මේ කරන දේවල් පෙන්වන්නද කියලා. මම මෙතනින් කොහෙටද යන්නේ ඉන්දුනිල්? මගේ ජීවිතේ ඉවරයි. 3න් 2ක් ජීවත් වෙලා ඉවරයි. අන්තිම අධීරයේදී මට ඕනේ මට වඩා හොඳ ස්ථානයක් අපේ අනාගත පරම්පරාවට තියලා යන්න. ඉතින් සමහරක් කට්ටිය අහනවා ඇයි උතුරට යන්නේ නැත්තේ? ඇයි නැගෙනහිරට යන්නේ නැත්තේ? මම බය නැතුව කියන අන්තිම මාසයේ එකමාර විතර වගේ මගේ වගකීම් ගැන අහපු නිසා කියන්නේ මගේ ප්‍රේක්ෂකයන් සමග මම ඉන්න ඕනේ. මම ඡන්ද වැඩ කරන්නෙත් නැහැ, දේශපාලනයට එන්නෙත් නැහැ. අන්තිම මාසේ දෙකේ මම ගියා එළුවන්කුලම, එළුවන්කුලම, මරදම්මඩුව, වෙහෙරතැන්න, බෙරගල, බණ්ඩාරම. ඒ ඔක්කොම ගියේ සමාජ සේවා කර්තව්‍යයන් මම සන්තෝෂෙන් කරනවා. ඒ වැඩ කටයුතු සියලු දේම මොකද මං හිතන්නේ අපි අපේ මහජනතාවත් එක්ක හැම වෙලාවෙම ඉන්න ඕනේ. අපි සන්තෝෂ වෙන්න පුළුවන් ලාංකිකයන් හැටියට World Giving Index එකේ අපි පළවෙනි දැන් අවුරුදු 4කට ඉස්සෙල්ලා අපි පළවෙනි 6 හිටියා. අපි ළඟ හිටපු රටවල් දෙකක් තමයි ඕස්ට්‍රේලියා නිව්සීලන්ත. ඉතින් අපි කොච්චර සන්තෝෂ වෙන්න පුළුවන්ද ලාංකිකයන් හැටියට හැම අවස්ථාවකම ඉදිරිපත් වෙනවා අපෙන් යම් දෙයක් විය යුතු නම්. දැන් තියෙන වාතාවරණය උඩ අපි එක එක්කෙනාට උදව් කරගත්තේ නැත්නම් අපි මං හිතන්නේ අපේ වගකීම පැහැර හරිනවා. ඉතින් මං හිතන්නේ අපි වගකීම් පැහැර හරින්න හොඳ නෑ. වගකීම් ඉෂ්ට කරන් ඉදිරියට එන්න ඕනේ. තවත් දෙයක් කියන්න තියෙනවා ඉන්දුනිල්, සමාවෙන්න ඕනේ. අපි ඊළඟට ඒ ගැන කතා කරමු. ඒ වගේම තමයි දැන් එතුමගේ යහපත් සිතුවිලිත් එක්ක එතුමගේ වගකීමත් එක්ක මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. දැන් මේ SOS ළමා ගම්මානේ සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන්නේ වෙනත් විදිහක. අපි දකිනවා ලංකාව තුළ ළමා නිවාස සංකල්ප, ඒ වගේම සංවර්ධන සංකල්ප තියෙනවා. නමුත් මේ ගම්මානය තුළ ක්‍රියාත්මක වෙන්නේ වෙන අරමුණක්, වෙන සංකල්පයක්. අපි ඒ ගැන අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට කියමු. ඔව්, SOS ළමා ගම්මානේ පටන් ගත්ත දවසේ ඉඳන්ම අපි ඇත්තටම මවකගේ රැකවරණයක් යටතේ දරුවන් හදන එක තමයි අපේ ප්‍රධාන දේ. අපි කියනවා දීර්ඝ කාලීනව මවකගේ රැකවරණයක් යටතේ දරුවන් 8 දෙනෙක් 9 දෙනෙක් එක ගෙදරක හැදෙන ක්‍රමයකට තමයි SOS ළමා ගම්මානය හදලා තියෙන්නේ. ඒ කියන්නේ පෞල් සංකල්පයක් යටතේ. ගෙවල් කීයක් තියෙනවද පිළියන්දල? පිළියන්දල ළමා ගම්මානේ ගෙවල් 16ක් තියෙනවා. නුවරඑළිය ගම්මානේ ගෙවල් 10ක් තියෙනවා. ගාල්ල ගම්මානේ ගෙවල් 12ක් තියෙනවා. අනුරාධපුර ළමා ගම්මානේ ගෙවල් 14ක් තියෙනවා. යාපනයේ ගම්මානේ ගෙවල් 12ක් තියෙනවා.
එතකොට අපි දකිනවා පිළියන්දල ගම්මානේ වෙනත් පහසුකම් තියෙනවා නේද? සෞඛ්‍ය සේවා අංශයෙන් ඒ වගේම පාසලක් ක්‍රියාත්මක වෙනවා. මේ ගැන තොරතුරු කතා බහ කරමු. පිළියන්දල ළමා ගම්මානට අනුයුක්තව අපේ තියෙනවා වෛද්‍ය මධ්‍යස්ථානයක්. අපි විශේෂයෙන්ම රජයත් එක්ක ගිවිසුමක් ගහලා තියෙනවා, විශේෂයෙන්ම හෙල්ත් මිනිස්ට්‍රි එකත් එක්ක. ඒකේ ડોක්ටර් කෙනෙක් ඉන්නවා, නර්ස්ලා ඉන්නවා, MOH මෙඩිකල් සෙන්ටර් එකක් එතන පවත්වාගෙන යනවා. ඒක අපේ SOS ළමා ගම්මානට වගේම පළාතේ ඉන්න අයට උදව් ගන්න පුළුවන්. ඊට අමතරව අපි এডুকেෂන් මිනිස්ට්‍රි එක පොඩි ඇග්‍රීමන්ට් එකක් ගහලා හර්මන් මයිනර් පාසලක් තියෙනවා. ළමයි 1000ක් ඉගෙන ගන්නවා. ඒ පළාතේ ඉන්න මේක රජයේ පාසලක්. නමුත් බිල්ඩිම ෆර්නිචර්ස් ඒවා අපේ. නමුත් අපි පුළුවන් තරම් බලනවා මේ පාසලෙන් ළමයි ඉගෙනගෙන ඉස්සරහට යන්න. දැන් වෙනකොට දොස්තරවරු 26 දෙනෙක් ගිහලා තියෙනවා. එතනින් අපි බොහොම සතුටු වෙනවා මේ අවුරුදු 40 ඇතුළතදී. ඒ වගේම මේ සමාජ සත්කාරයට අමතරව අපේ ළමා ගම්මානට අනුයුක්තව යම් යම් ක්‍රියාකාරකම් කීපයක් තියෙනවා. විශේෂයෙන්ම පෞල් ශක්තිමත් කිරීම වැඩසටහනක් කියලා ලංකාව වටේම ළමයි 5000කට විතර අපි උදව් කරනවා පෞල් වලට. ළමයි අවදානම් තත්ත්වයේ ඉන්නවා නම් තමුන්ගේ දෙමව්පියෝ අහිමි වෙයි කියලා ඒ පෞල් වලට තමයි අපි උදව් කරගෙන යන්නේ. එතකොට අපිටත් ඕනේ SOS ළමා ගම්මානට එන එකත් නවත්තන්න මේ දරුවෝ. ඒතකොට පෞලත් එක්ක ඉන්න පුළුවන් අම්මා තාත්තා එක්ක. ඒක තමයි වැදගත්ම. නමුත් අවාසනාවකට අන්තිම මාස දෙකේ තමයි වැඩිම ළමයි අපේ ගම්මාන වලට ආවේ. අපි ළමයි ගම්මාන වලට අපි නිකම්ම ගන්නෙ නෑ. රජයෙන් විශේෂයෙන්ම පරිවාසා ළමාර්ථක දෙපාර්තමේන්තුවෙන් එහෙම නැත්නම් කෝට් ඕඩර් එකෙන් තමයි දරුවෝ SOS එකට ඇතුළත් කරන්නේ. එතකොට රජයත් එක්කත් යම් සම්බන්ධතාවයක් තියෙනවද? රජයේ ලියාපදිංචි ආයතනයත් කොහොමද ඒ රජයේ ලියාපදිංචිය අපි ඉන්නේ ප්‍රොබේෂන් චයිල්ඩ් කෙයාර් සර්විස් එක යටතේ නැත්නම් පරිවාසා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ තමයි පදිංචි වෙලා වැඩ කරන්නේ. ඊට අමතරව සෝෂල් සර්විස් ඩිපාර්ට්මන්ට් එක රෙජිස්ටර් වෙලා තියෙනවා. NGO එකක් හැටියට රෙජිස්ටර් වෙලා තියෙනවා. ඊටත් අමතරව සේවකවරුන්ට දෙන්න ඕනේ උදව් නිසා කම්පැනිස් ඇක්ට් එක යටතේ රෙජිස්ටර් වෙලා තියෙනවා. ලංකාවේ තියෙන පද්ධතිය හැම එකේම හරියටම රෙජිස්ටර් කරලා තියෙනවා මේ ආයතන. ඔව් ඒ වගේ ඉස්සෙල්ලා මම රොෂන් මහනම් මහත්මයාට බාධා කරා පොඩ්ඩක් කතා කරමිනේ අපි ඒ කතාවයි කියමු. නෑ මම කියන්නේ කිලිටි ඉන්දුනිල් බොහොමයක්ගේ මතයක් තියෙනවා අපි මූල්‍යමය ආධාර මගින් විතරයි මේ සමාජ සේවා කර්තව්‍යයන් වල යෙදෙන්න පුළුවන් කියලා. මම ඒකට එකඟ වෙන්නේ නෑ. අපි එක එක්කෙනාට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. වියදම නැති වුණත් අපේ ශ්‍රමය, ඥානය, කාලය වැඩි හරියක්ම මම හිතන්නේ අවශ්‍ය වන්නේ නෙට්වර්කින්. දැන් මම දන්නවා මට කවුරු හරි මුණ ගැසුනොත් මම බලන්නේ කෙටි බාධා කිරීමක් කරනවා. අපි වෙලාව බලලා නැවතත් ඔබත් සමග එකතු වෙනවා. ඔව් අපි කතා බහ කරමු. මම හිතන්නේ වැදගත්ම දේ නෙට්වර්කින්. දැන් මට කවුරු හරි පුද්ගලයෙක් හම්බුනොත් මටත් ව්‍යාපාරයක් තියෙනවා. ව්‍යාපාරය අමාරුවෙන් කරගෙන යන්නේ. ඒත් මම ව්‍යාපාර කටයුතු වලට මගේ ශ්‍රමය කාලය යොමු කරන්නේ නැහැ. ඒක මගේ මස්සිනත් මගේ ලොකු දුවගේ මහත්යක් තමයි ඒගොල්ලන් බලාගන්නේ. මම ව්‍යාපාරිකයෙක් වෙන්නේ නැහැ. 60ක් විතර මගේ කාලය යොමු කරන්නේ මෙවැනි කාර්යයන් වලට. ඉතින් මට කවුරු හරි පුද්ගලයෙක් හම්බුනොත් මම ගණ්ඩ තමයි බලන්නේ. මට නෙවෙයි. ගෙනියන්නත් නැහැ. හරි බිස්නස් එකක් කතා කරන්නෙත් නැහැ. මම හිතන්නේ දිවාක මහත්මයා හොඳටම දන්නවා. මම ඔය වැඩසටහන් කීපයකම සන්නාධම තානාපති හැටියට හෝ බාරකරුවෙක් හැටියට වැඩ කරනවා. ඉතින් මම ඔවුන්ට දෙනවා ඔවුන්ට මොකද්ද තීරණය කරන්න මොන පදනමටද ඔවුන්ගේ සහයෝගය දෙන්න කැමති කියලා. මම කිව්වා වගේ SOS ළමා ගම්මාන ආයති ආබදි දරුවන්ගේ මධ්‍යස්ථානය අපි මේ කතා කරන වෙලාවේ අපි බිල්ඩිමක් හදනවා අපේක්ෂා රෝහල ළඟ පිළිකා දරුවන්ට නවස්ථානයක්. මේ ඔක්කොම කරන්නේ මහජනයා වෙනුවෙන් මුදලක් ලබාගෙන ඔවුන්ට ඒ ට්‍රීට්මන්ට් එකක්වත් යම් දෙයක් දෙන්න නෙවෙයි. ඒ සත්කාරවල වලට මට ගන්න පුළුවන් නම් අරගෙන මම එක එක්කෙනාට කියනවා ඒ හරහා උදව් කරන්න කියලා. මම ඊයේ කතා කරා එක ස්ථානයකට දිවාක දන්නවා අපිට ඩුබායි වලින් හම්බුණා දැන් මූල්‍යමය ආධාර කීපයක්. ඒ ඇහුවා මං කියනවා මේ 3-4ක් තියෙනවා. ඔබ මොකටද කැමති සම්බන්ධ වෙලා ඔබගේ සහයෝගය දක්වන්න කියලා. අපිට මට පෙරේද කිව්වා ඕස්ට්‍රේලියන් ඩොලර් ලක්ෂයක් දෙනවා කියලා අවුරුදු 2ක අපි අර හදන පිළිකා දරුවන්ගේ මධ්‍යස්ථානයේට. මම දන්නවා මගේ හිතවතෙක් මම අවුරුදු ගාණක් හිටියා ඔහුගේ පිටිපස්සේ. මට ඕන නම් බිස්නස් එකක් කතා කරන්න තිබ්බා. හැබැයි කතා කරේ නෑ. අපිට මිලියන 123ක් අඩු වෙලා තිබ්බා ආබාධ දරුවන්ගේ මධ්‍යස්ථානය හදන්න. ඔහු මිලියන 100ක් දුන්නා. ඉතින් මම කියන්න හදන්නේ මගේ සමාජ මාධ්‍ය ජාලව අහරහා මේ වැඩසටහන්
ප්‍රසිද්ධ කරන එකේ මට නෙවෙයි වාසියක් බලන්නේ මං හිතන්නේ මේ දරුවන් වෙනුවෙන් ඒ වගේම අහලා තියෙනවා මං කිව්වා වගේ උතුරට යන්නේ නැත්නම් නැගෙනහිරට යන්නේ නැත්නම් අපි ಜಾති ભેද ආගම් ભેද වලින් තොරව යම් උදව් කරනවා. අන්තිම මේ දවස්වල මම පාරට බැහැලා මිනිසුන්ට උදව් කරන ඇයි අහනවා ඇයි ආයි ওই පැත්ත පළාත් වලට යන්නේ නැති කියලා උනාට අපිට කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවානේ. ඔයිට වඩා කරන්න පුළුවන් නම් සන්තෝෂෙන් කරනවා ඒ කරන්න පුළුවන් ප්‍රමාණය පැහැරෙන්නේ නැතුව කරනවා. අනිවාර්යයෙන්. ඉතින් ඒ වගේම තමයි මේ SOS ළමා ගම්මානේ මේ වසර 40ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පළ කළ සමරු කෘතියක් තමයි මේ ඔබට දැන් දැක බලා ගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ වගේම අපි කතා කරමු මේ අධ්‍යක්ෂකතුමනි දැන් ගොඩක් තැන්වල ගොඩක් ළමා නිවාසවල කියනවා එහෙම නැත්නම් ළමා සංවර්ධන මධ්‍යස්ථානවල කියනවා දැන් මේ වගේ තැන්වල බොහෝ පිරිසකට බොහෝ දරුවන් පිරිසකට වැඩි වියටපත් වුණාම එහෙම නැත්නම් අවුරුදු 18 සම්පූර්ණ වුණාම යන තැන උන්ට තීරණයක් නැහැ කොහෙටද යන්නේ මම මොකක්ද කරන්නේ මට රැකියාවක් තියනවද දැන් මේ SOS ළමා ගම්මානය තුල ඔවුන් යන තැන තීරණය කරනවද අනිවාර්යයෙන්ම අපි ඒකට කියනවා ආෆ්ටර් කෙයාර් සපෝට් කියලා. SOS ළමා ගම්මානෙන් දැන් වෙනකොට ග්‍රැජුවේට්ස්ලයි අන්ඩර් ග්‍රැජුවේට්ස්ලයි 80කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් අපි සතුටුයි සෑහෙන්න මේකෙන් ඉදිරියට ගිහිලා තියෙන හැටිත් දැන් වෙනකොට 12 දෙනෙක් MSc MBA MA කරනවා. එක ළමයෙක් PhD එකක් රීඩ් කරනවා. ඉතින් මේක තමයි SOS ළමා ගම්මානයේ තියෙන ලොකුම වස්තුව. ඒ කියන්නේ මේගොල්ලන් තමයි ඉදිරි පරම්පරාව මේ SOS එක ගෙනියන්නේ ඉන්න. මොකද ඒගොල්ලන් ඉගෙනගෙන ආවට පස්සේ මම හිතනවා මගේ ලොකු ආසාවක් තියෙනවා. තව අවුරුදු 5කින් විතර මම විශ්‍රාම ගන්න ඕනේ. ඉදිරියට SOS ළමා ගම්මානට SOS එකේම දරුවෙක් ජාතික අධ්‍යක්ෂකවරයා වෙලා ආවොත් ඒක තමයි අපිට ගන්න පුළුවන් හොඳම ජයග්‍රහණය. ඒ විතරක් නෙමෙයි මේ ළමයි හැමෝටම සැලසුමක් තියෙනවා ඉන්ඩිවිජුවල් ඩෙවලොප්මන්ට් ප්ලෑන් එක. සාමාන්‍ය නීතිය තමයි අවුරුදු 18න් මේ ළමයින්ට එළියට යන්න ඕනේ. ඉතින් අපිත් සූදානම් කරත් ළමයි අවුරුදු 18න් එළියට යවන්න බෑ. ගෑන් ළමයෙක් A level කරන්නේ අවුරුදු 19 අපේ සිස්ටම් එකේ. එතකොට මම 18 දී කොහටද යවන්නේ? ඒ නිසා අපි මේ නීතිය පොඩ්ඩක් පැත්තක තියලා ළමයින්ට උදව් කරනවා පුළුවන් තරම් ඉදිරියට යන්න. කැම්පස් එකට සිලෙක්ට් වුණාට පස්සෙත් කැම්පස් එකේ ළමයින්ටත් අපි උදව් කරනවා අවුරුදු 23 24 වෙනකම්. එතනින් එහාට ගිහලා දැන් උදාහරණයකට මාව ගත්තොත් මම ගම්මාන අධ්‍යක්ෂකවරයෙක් හැටියට ඉන්නකොට මට පුළුවන් වෙලා තිබුණා ගෑන් ළමයි 45කුත් පිරිමි ළමයි 24කුත් මගේ නම තාත්තා හැටියට දීලා මම කසාද බන්දලා දැන් හොඳ මුණුපුරුව ඉන්නවා 33ක් විතර. කොච්චර හොඳ සමාජ මෙහෙවරක්ද නේද? සතුටෙන් ඉන්න කෙනෙක්. තව අවුරුදු කීපයකින් විශ්‍රාම ගත්තත් මට ලංකාව වටේම දරුවෝ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි දරුවෝ මාත් එක්ක සෑහෙන සම්බන්ධිකුත් තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය ළමා නිවාසයට වඩා ඔබට ගිය ආයතනයක්. මේකේ දීර්ඝකාලීනව ළමයින්ට හැදිලා සමාජගත වෙලා දැන් මේ කාලේ විශේෂයෙන්ම ආර්ථික ප්‍රශ්න ගොඩක් තියෙන නිසා අපි ලොකු ළමයින්ට උදව් කරනවා විවිධ ආකාරව අධ්‍යාපනයටත් ඒ වගේම සමහර වෙලාවට ඒගොල්ලන්ගේ එදිනෙදා ජීවිතවලට අවශ්‍ය දේවල් පුළුවන් තරමින් අපි උදව් කරගෙන යනවා ඉස්සරහට. ඔව් ඒ වගේම රොෂන් මහානාම මහත්මයාගෙන් මම දැනගන්න කැමතියි දැන් මේ වර්තමාන කාලේ රටේ තත්ත්වය ඒතරම් යහපත් තත්ත්වයක් නෙවෙයිනේ තියෙන්නේ. දැන් මේ කාලය තුල මම හිතන්නේ SOS ළමා ගම්මානට ලැබෙන ආධාර ප්‍රමාණ විශේෂයෙන් ලංකාව තුලින් ලැබෙන මේ වගේ ආධාර ප්‍රමාණ අඩු වෙලා ඇති. ඒ වගේ අවස්ථාවක ඔබතුමා මොන වගේ දායකත්වයක්ද මේ සඳහා දක්වන්නේ අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට එහා සම්බන්ධ වෙනවා නම් කොහොමද වුන් සම්බන්ධ විය යුත්තේ? මගේ දායකත්වයේ මේ අවස්ථාවේදී දෙන්නේ ප්‍රසිද්ධත්වයක් දීලා ඒකයි මම කිව්වේ සමාජ මාධ්‍ය ජාලා හරහා වැඩසටහන් කරපු දේවල් තියෙනවා ඒ සම්බන්ධව කරපු ඒවා අපි ප්‍රසිද්ධ කරනවා. ඒ වගේම මම දන්නවා කීප දිනෙකම කියලෙවලා තියෙනවා අපිට දැනගන්න ලැබිලා තියෙනවා ඔබ මේ SOS ළමා ගම්මාන සමග බැඳීමක් තියෙනවා. ඒක නිසා එක්කෝ අපි උදව් කරනවා නැත්නම් අපි කොහොමද උදව් කරන්නේ කියලා. ලාංකිකයන් විතරක් නෙවෙයි පිට රටිනුත් මම දැකලා තියෙනවා පණිවිඩ එවලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී අපිට කරන්න පුළුවන් මම අර එක කොටාසයකට විතරක් ප්‍රසිද්ධත්වයක් දෙන්නේ නැතුව අර කීප ස්ථානිකම මම සන්නාම තානාපති හැටියට හරි වෙනත් ආකාරයකින් වැඩ කරන නිසා ඒ හැම දෙයකටම ප්‍රසිද්ධත්වයක් දෙන්න මම කියන්න කැමතියි. මම මේ අවස්ථාවේදී මම මගේම පදනමක් හදන්න ලෑස්ති වෙගෙන යන්නේ. මොකද මට දැන් තේරලා තියෙනවා හුඟා උදව් වෙනවා. ඉතින් සමහරක් කට්ටිය කියනවා ඔබ කෙරෙහි විශ්වාසයක් තියෙනවා අපි ඔබට තමයි සල්ලි දෙන්න ඕනේ කියලා. මේ අවස්ථාවේදී මගේ භාර්යාවගේ පාවිච්චි නොකර තිබ්බ ගිණුමකට
මුදල් කීපයක් එවලා තියෙනවා. ඉතින් මම බලලා මම එනකොටත් දිවාකට කී හිටියා ගම්මානේ ළඟ හරි ගම්මානේ අවට හරි ඉන්නවා නම් අපේ ජනයා ඔවුන්ට වියලි ආහාර හරි මොනවා හරි ක්‍රමයකින් උදව් කරමුයි කියලා මම ගිය බ්‍රහස්පතින්දා ගියා අතුරුගිරිය පැත්තේ මේ අන්තිම මාසේ අපි මං හිතන්නේ කමියුනිටි මීල්ස් කියලා පදනමක් එක්ක මං ඒකෙත් සන්නාම තානාපති හැටියට වැඩ කරනවා. මම බය නැතුව කියනවා මම දේශපාලකයන්ට වඩා පාරට බහැලා මේ අවස්ථාවේදී මම ගිහින් ඔවුන්ගේ දුක හොයලා බලලා වැඩ කරනවා. මට දුර යන්න ඕනෙත් නැහැ, දුර යන්නත් බෑ. අපේ තියෙන මේ පෙට්‍රල් ප්‍රශ්න නිසා වනාත මුල්ලට දෙපාරයි, ස්ටොක් වත්ත මරදානේ දෙපාරයි, ජයරත්නක ඇතුලේ වතු වගේක් තියෙනවා එකපාරයි. කොහොමද කටයුතු කරනවා නේද සමාජ සේවය කරන්න කියන්නේ අපේ වගකීමක් තියෙනවා ඉන්දුනිල් ඒක කරන්න. ඉතින් මේකට උනත් අර මං කිව්වේ ඒ යනකොට තමයි ප්‍රසිද්ධත්වයක් ලැබෙන්නේ කරනවායි කියලා. අර මං කිව්වාගේ මට දේශපාලනට එන්නත් නැහැ, ගෙනියන්නත් නැහැ, කරලා දීලා යන්න පුළුවන් නම් ඒක තමයි වගකීම. මං බය නැතුව කියනවා මගේ දරුවන්ට මං ගෙවල් හදලා නැහැ. හරිද? ඔව් එතුමන්ගේ වගකීම ගැන එහෙම කතා බහ කරද්දී ඔබෙත් වගකීමක් තියෙනවා මේ පුංචි අසරණ දරුවන්ට යම් ආධාරයක් උපකාරයක් ලබා දෙන්න. ඉතින් මම සඳහන් කරන්නම් ඒ දේ කොහොමද ඔබන්ට කරන්න හැකියාව තියෙන කියලා දුරකථන අංකය සඳහන් කරන්න 011 77 27 777 මම නැවතත් මතක් කරන්නම් 011 77 27 777 කියන දුරකථන අංකය ඔස්සේ ඇමතීම තුලින් ඔබට පුළුවන් නැවතත් මම දුරකථන අංකය මතක් කරන්නම් ඔබට තවත් සඳහන් කරගන්න අවශ්‍ය නම් 011 77 27 777 ඒ වගේම තමයි වෙබ් අඩවියට පිවිසලා තවත් තොරතුරු තවදුරටත් දැනගන්න අවශ්‍ය නම් www.soschildrensvillage.lk www.soschildrensvillage.lk ඉතින් අද දවසේදී අපිට කතා බහ කරන්න එකතුනේ මේ SOS ළමා ගම්මානයේ 40 වෙනි සැමරුම පිළිබඳව. SOS ළමා ගම්මානයේ ජාතික අධ්‍යක්ෂ දිවාකර රත්නද්‍රේ මහත්මයා බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක කතා බහ කරන්න එකතු වුණාට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක SOS ළමා ගම්මානයේ සන්නාම තානාපති රෝෂන් මහනා මහත්මයා ඔබටත් දෙහිවින් ස්තුතිවන්ත වෙනවා. ආයිබෝන්. ඉතින් මීළඟට රැඳී ඉන්න ආදරණීය ජීවිතයත් එක්ක තවත් විශේෂාංගයක් තියෙනවා ඔබ වෙනුවෙන්ම. නීතිය ගැන කතා බහ කරන්න තිලිනි පෙරේරා නීතිඥතුමිය පැමිණලා තියෙනවා. රැඳී සිටින ඔබම ලබා ගන්න කෙටි විරාමයක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.